රිලීස් කරා පැක්මෑන් කියන එක ඔයගොල්ලෝ අහලා ඇති ගොඩක්ම පොපියුලර් ගේම් එකක්. ඒතර 1980 වර්ෂයේ වගේ තමයි මේ වගේ අපිට ගේම් එකක් දැක ගන්න පුළුවන් වුණේ. This is the Pac-Man game. It's a really popular game around that time. Still you can play this game. You can just Google Pac-Man and you will get this kind of a version in the web browser and you can play the game. But at that time in 1980 you have only few kilobyte of storage, right? Your CPU is really low. So with that capacity only the game is made. So making a game in 1980 will be super difficult because there's no programming languages. So there's language called C, but other than that there's no any other language, right? And you need to write a lot of things in the assembly like language. So at that time making a game is really difficult. ඒ කාලේ අපි ගේම් එකක් හදන්න ගත්තා නම් ගොඩාක්ම අමාරුයි. මොකද ඒ කාලේ තාක්ෂණය ඩෙවලොප් වෙලා තිබ්බේ නැහැ. C වගේ languages තිබ්බා. assembly වගේ languages වලින් තමයි මේ games ගොඩක්ම ඩෙවලොප් කරලා තියෙන්නේ. නමුත් අද කාලේ වෙනකොට මේක ගොඩාක්ම ලේසි වෙලා ඇවිල්ලා තියෙනවා. ගොඩක්ම ලේසියෙන් අපිට ගේම් එකක් හදාගන්න පුළුවන් තැනකට අපි ඉවෝල්ව් වෙලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 1982 වෙනකොට ෆස්ට් වීඩියෝ ගේම් මැගසින් එක රිලීස් වුණා මන්ත්ලි මැගසින් එකක්. ඒතර මේ කාලේ වෙනකොට ගොඩක්ම ගේම්ස් රිලීස් වුණා අර මේ මූවිස් එක්ක පැරලලි. දැන් ඔය රිලීස් වෙනවා වගේ 80 දශකයේ වෙනකොට මූවිස් පැරලලි games cartridge based games released වුණා. So around 1980s there were many these video games are released, right? එතකොට එහෙම ගොඩාක් කට්ටිය මෙහෙම ගේම් හදන්න ගත්තම ඊට පස්සේ තව ප්‍රශ්නයක් ඇති වුණා. මොකද මාකට් එකට ගේම්ස් ගොඩාක් ආවා. නමුත් ඒන හැම ගේම් එකම කට්ටිය සල්ලි දීලා ගන්න ගත්තේ නැහැ. ඒක නිසා 83 වල video game crash එකක් ආවා. At the 83 industry was experiencing lost money because of the crash of the video game industry. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැමෝම ඊට පස්සේ ගේම් මේවා කළා මාකට් එකට දැම්මට ඒක කවුරුවත් එහෙම ඒ දාන ප්‍රමාණයට කොම ගත්තේ නැහැ. ඒක නිසා එතන ක්‍රෑෂ් එකක් ආවා. නමුත් හොඳ කම්පැනිස් හොඳ ගේම්ස් හදපු කට්ටිය සර්වයිව් වෙලා ඊට පස්සේ ආයෙ ගේම්ස් ඩෙවලොප් කරගෙන ආවා. 85 Tetris was developed by Russian programmer. It was played on PC. This is the Tetris game. ඒකත් ගොඩක්ම popular game එකක්. එතකොට මේ මම කියපු pixel based games අපිට ඕනනම් PC එකේ play කරන්නත් පුළුවන්. මම ඒකේ උදාහරණයක් පෙන්නන්නම්. මං ගාව තියෙනවා මෙහෙම console එකක්. මේ console එක පාවිච්චි කරලා මේක NES console එක මට පුළුවන් මේ games play කරන්න. මම එකක් games එකක් දෙකක් open කරලා පෙන්නන්නම්. මේකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙන games. මේක file එකක් game එකක්. මෙතන මං mouse over කරොත් ඔයගලන්ට බලන්න පුළුවන් 24 kilobit, right? So this is the one game called Battle City. It's a Nintendo game and the file size is 24 kilobyte. That means your entire game is 24 kilobyte. In that storage you can play in this game you have around 30-40 levels. You can play for like 10-20 hours, right? You have music, you have animation, all the things. They have put in 24 kilobyte. අද කාලේ අකුරු ඉමේජ් එක සේව් කරත් කිලෝබයිට් 24කට වඩා යනවා. මොකද ඔය හොඳ ෆෝන් එකකින් ගත්තොත් ඔයගොල්ලෝ දාන මෙගාබයිට් 30ක් 40ක් ගිහිල්ලා. නමුත් මේකේ ගේම් එකම තියෙන්නේ කිලෝබයිට් 24ක. ඉතින් මේක පැය 20ක් 30ක් ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ලෙවල්ස් 10ක් විතර තියෙනවා, ග්‍රැෆික්ස් තියෙනවා, ඇනිමේෂන් තියෙනවා, සවුන්ඩ් තියෙනවා, මියුසික් තියෙනවා. ඔක්කොම තියෙනවා කිලෝබයිට් 24ක. එතකොට ඒ මොකද ඒ කිලෝබයිට් 24 හැදුවේ? මොකද ඒ RAM එක ඒ කාලේ තිබ්බේ 8 bit system 16 bit system වගේ system වල තමයි RAM එක තිබ්බේ. දැන් වගේ අපිට gigabyte ගණන් RAM terabyte ගණන් storage තිබ්බේ නැහැ. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් මේ මුළු folder එකේ games තියෙනවා 500කට කිට්ටු එන්න ඔක්කොම megabyte ගානකින් පිරෙනවා. දැන් ගේම් එකක් ගත්තොත් gigabyte 100 වගේ යනවා සාමාන්‍ය හොඳ ගේම් එකක්. මේ තියෙන ගේම් එක මම ප්ලේ කරලා පෙන්නන්න. මේක එතකොට pixel based ගේම් එකක් විදියට මේ තියෙන 1980 1985 කාලේ ආපු ගේම් එකක්. එතකොට අපිට මේක ප්ලේ කරන්න පුළුවන්. මේ විදියට ප්ලේ කරන්න පුළුවන් ගේම් එක. මේ විදියට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ ඔක්කොම ෆීචර්ස් ටික මේකේ තියෙනවා. ඒතර මේක fully functional game එකක්. පැය ගාණක් ප්ලේ කරන්න පුළුවන්. මේ වගේ. එතකොට මේක සම්පූර්ණයෙන් ඩෙවලොප් කරලා තියෙන්නේ pixel based technology එකකින්. මොකද 80 ගණන් වල තිබ්බ තාක්ෂණයත් එක්ක තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒ කාලේ කම්පියුටර් තාක්ෂණය එච්චරම ඩෙවලොප් වෙලා තිබ්බේ නැහැ. Windows operating system තිබ්බට මේ PC computing game industry එක එච්චර develop වෙලා තිබ්බේ නැහැ.
ඒක නිසා මේ හෝම් වීඩියෝ එන්වයරන්මන්ට් එකේ තමයි ගේම්ස් හැදිලා තිබ්බේ. ඒවට තමයි මේ විදිහට අපිට පික්සල් බේස් ගේම්ස් අපිට ඉන්ට්‍රොඩියුස් කරේ. එතකොට මේ ගේම්ස් වල ඔයගලන්ට පේනවා ඊටාම පොඩි ස්ටෝරේජ් එකකින් අපිට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මේ තියෙන ඒ කාලේ තවත් ප්‍රසිද්ධ වෙච්ච ගේම් එකක් කොන්ට්‍රා කියලා ගේම් එකක්. ඒතර මේ ඔක්කොම ගේම්ස් හදලා තියෙන්නේ මේ ඒ කාලේ තිබ්බ තාක්ෂණය පාවිච්චි කරලා. මේක ඇනිමේෂන්ස් ඔක්කොම තියෙනවා. ඉතින් මියුසික් තියෙනවා ඔක්කොම තියෙනවා. නමුත් මේ ගේම් එකේ සයිස් එක ගත්තම ඉතාලම පොඩි. මේ ගේම් එකේ සයිස් එක ගත්තොත් මෙතන මම පෙන්නන්න කිලෝබයිට් 256. ඒ වුණාට ඒක ඇනිමේෂන්ස් තියෙනවා, මියුසික් තියෙනවා, සවුන්ඩ් ට්‍රැක් තියෙනවා, ඕඩියෝ තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් භාවිතා කරලා තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ. මේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච ගේම් එකක්. ඔයගොල්ලෝ සමහරට මේ TV ගේම්ස් පාවිච්චි කරලා මේ ගේම් එක ප්ලේ කරලා ඇති. ඒතර ඔයගලන්ට බලන්න පුළුවන් කිලෝබයිට් 256ක් වගේ කියන්නේ ඉතාලම කුඩා ස්ටෝරේජ් එකක්. කිලෝබයිට් 256ක් කියන්නේ ඉතාලම කුඩා ස්ටෝරේජ් එකක්. අපිට කියන්නේ ෆයිල් එකක් ඔයගොල්ලෝ සේව් කරලා බලන්න සයිස් එක. ඒතර ඒකේ මේ මුල් ගේම් එකේ තියෙන මේ ගේම් එකත් දවස් පැය ගාණක් ප්ලේ කරන්න පුළුවන්. මේ ගොඩාක් ඇනිමේෂන්ස් තියෙනවා. ගොඩාක්ම දැන් Call of Duty වගේ ගොඩක්ම ප්‍රසිද්ධ වෙච්ච ගේම් එකක් තමයි ඒ කාලේ. ඒක ගොඩක්ම ඉන්ටරැක්ටිව් විදියට හදලා තියෙනවා. ඒක ඒ වගේ ඩිවලොප්මන්ට් එකක් තමයි ඒ දවස්වල වෙලා තියෙන්නේ. නමුත් ඒ කාලේ තිබ්බ රිසෝසස් එක තමයි මේක ඩිවලොප් වෙලා තියෙන්නේ. කිලෝබයිට් 256ක් කියන්නේ අද කාලේ මොකක්ද ස්ටෝරේජ් එක නේද? දැන් ෆෝන් එකක් ගත්තත් ගිගාබයිට් ගානක ස්ටෝරේජ් එකක් තියෙනවා. කිලෝබයිට් 1024ක් තමයි මෙගාබයිට් එකක් කියන්නේ. ඒවා 1024 ගිගාබයිට් එක. ඒවා 1024ක් වුණාම තමයි ටෙරාබයිට් එකක් එන්නේ. දැන් අද ටෙරාබයිට් වලින් තමයි අපි කතා කරන්නේ. නමුත් මේ ගේම් එක කිලෝබයිට් 200 ගානකින් මේ ඔක්කොම ගේම් එක ඩිවලොප් කරලා තියෙනවා. එතකොට අද කාලේ ගේම් වල මේ තාක්ෂණය පාවිච්චි වෙන්නේ නැහැ. මොකද අද කාලේ අපිට මීට වඩා රිසෝසස් තියෙන නිසා ඒ නිසා මේ හදපු ගේම්ස් අද පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් අර ගොඩක් කට්ටිය ප්ලේ කරනවා සහ අද කාලේ ගේම්ස් වලට මේවා තියෙන සමහර දේවල් පාවිච්චි කරලා ඩිවලොප් කරලා තියෙනවා. Okay. So then in 1981 there were some new game consoles, especially handheld game device were released. So in 1989 you can see the Game Boy was released. So that was a really popular gaming console at that time. Then in 1990 there was multimedia capability. You know, in computer the 3D graphics was developed in 1990 with the CD-ROM capability, right? එතකොට 90 එනකොට කම්පියුටරේ Microsoft Apple වගේ කම්පියුටර්ස් වල 3D graphics තාක්ෂණය තිබ්බා සහ CD-ROM එකක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ඇවිල්ලා තිබ්බා. ඒකෙන් 1990 ඉඳන් එන දශකේ කම්පියුටර් ගේම්ස් ඩිවලොප් වෙන්න පටන් ගත්තා. කම්පියුටර් ගේම්ස් වල අපිට ගොඩක් මේ වගේ දේවල් දැක ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවද කවිෂ? chat එකේ කවුරුත් ප්‍රශ්න එවලා නැහැ. කවිෂට පුළුවන් chat box එකේ type කරලා එවන්න. මං හිතන්නේ අපි එතකොට එකට එකක් කරමු. Right. So 1993, Atari released first 64-bit console to the market. Right. So that was the first 64-bit console to the market. Then at that time, Sony was developing its first PlayStation device. So Sony ke PlayStation කියලා device එක ඔයගොල්ලෝ අහලා ඇති. ඒගොල්ලෝ 95 වෙනකොට තමයි Sony සමාගම විසින් PlayStation කියන game console එක develop කරේ. ඒක අද කාලේ ගොඩාක්ම ජනප්‍රියයි games play කරන game industry එකේ. එතකොට Sony වලින් තමයි මුලින්ම මේක රිලීස් ඩිවලොප් කරේ. ඒ කාලේ ජනප්‍රිය තිබ්බේ Nintendo කියන ආයතනයේ ඔයගොල්ලෝ Mario වගේ ගේම් එක අහලා ඇති. ඒ වගේ ගේම්ස් තමයි ජනප්‍රියලා තිබ්බේ. ඒ ඔක්කොම මාකට් එක පරද්දලා Sony PlayStation සමාගම විසින් මේ Sony සමාගම PlayStation කියන ගේම් කන්සෝල් එක ඩිවලොප් කරා. 1996, 3D chipsets were developed in PC. In 1996, you know, there was Windows 95 was released, then Windows 98 going to release in 98. Then the graphic side was developing in that time. If you remember, some might too small or not maybe born. Then there were some games like Need for Speed and all these PC games were popping up, really popular PC games.
at that time because the 3D chips were developed. So 3D graphic card එක develop වෙන්න පටන් ගත්තේ 96 ඉඳන්. මොකද 3D graphic card එකක් අපිට අවශ්‍ය වුණා කම්පියුටරේ 3D game සම්බන්ධයෙන්. මොකද සාමාන්‍යයෙන් තිබ්බ processor එකෙන් අපිට game එකක් play කරන්න අමාරුයි. මොකද ඒක තියෙන calculations වලට. නමුත් කම්පියුටරේ 3D game එකක් play කරන්න 3D chip එකක් ඔය Nvidia ආයතනෙන් හදපු chip එකක් එහෙම ගොඩක් අද කාලෙත් popular. ඒ වගේ එකක් develop වුණේ 96 වගේ ඉඳන්. එතකොට Windows 98 සහ ඊට පස්සේ Windows 2000 ඊට පස්සේ ඊළඟ දශකයේ ඉඳන් එන Windows XP වල මේ 3D graphic cards දකින්න පුළුවන් වුණා සහ PC games කියන එක ගොඩක් develop වුණා. ඒක නිසාම අර home game system එක ටිකක් ඒක නිසා market එකෙන් එළියට ගියා. නමුත් අර game console කියලා හදපු PlayStation, Xbox වගේ devices ආයෙ popular වුණා. මොකද ඒවත් මේ high end graphic පාවිච්චි කරලා තමයි develop වෙලා තිබ්බේ. එතකොට මේ කාලේ එනකොට එහෙම තිබ්බේ PlayStation එක විතරයි, PlayStation 1 කියන device එක. එතකොට අපිට 3D computer games වල Quake කියලා game එකක් develop වෙලා තිබ්බා. It was the first kind of a 3D game that was developed. You can see the 3D quality is not much high compared to today's game. එතකොට මේ game එකේ ඔයගලන්ට බලන්න පුළුවන් 3D quality එක ගොඩක්ම අඩුයි. අද කාලේ දැන් ඔයගොල්ලෝ compare කරන games ඒ කාලේ හැටියට ඒකේ ගොඩක්ම අපිට 3D quality එක බලන්න පුළුවන්. අපිට develop කරලා බලන්න පුළුවන් කොහොමද ඒ 3D එක තියෙන්නේ කියලා. හරි. හරි 1997 වෙනකොට අපිට PlayStation කියන එකේ මිලියන 20ක් වගේ යුනිට් සෝල්ඩ් වෙලා තිබ්බා. අපිට ඒක දැක ගන්න පුළුවන් වුණා PlayStation එක කියන device එකේ මිලියන 20ක් විතර යුනිට් සෝල්ඩ් වෙලා තිබ්බා. ඊට පස්සේ 1998 Sega also introduced a Dreamcast and Windows also developing a mobile kind of a platform for PC games in 1998 and Windows 98 also released in that. Then year 2000 PlayStation 2 was released. එතකොට 2000 වර්ෂයේ විශේෂ වර්ෂයක්. එතකොට PlayStation 2 කියන device එක release වුණා. ඒක ගොඩක්ම ප්‍රසිද්ධ වුණා PlayStation 2 කියන device එක. ඒ වගේම Microsoft ලත් Xbox කියලා device එකක් මාකට් එකට ඩිවලොප් කරනවා කියලා අනවුන්ස් කරා. Xbox කියලා device එකක්. දැන් අද කාලේ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රධානම කන්සෝල් දෙක තමයි Xbox සහ PlayStation කියලා කියන්නේ. ඒ device දෙක තමයි ගොඩක්ම අපිට use වෙන්නේ. හරි. In 2001, Microsoft and Nintendo introduced their next generation system. Right? Microsoft Xbox was released in 2001 and Nintendo also released GameCube. එතකොට Microsoft එකේ විසින් වෙනමම game console එකක් develop කරා Xbox කියලා. ඒක market එකට ආවේ 2001 වර්ෂයේ. එතකොට PlayStation එක devices දෙකක් හදලා තිබ්බා. නමුත් Microsoft එක පළවෙනි device එක විදිහට තමයි මේ Xbox එක කියන device එක පාවිච්චි කරේ. එතකොට අද කාලේ ඔයගොල්ලන්ට high end game එකක් play කරන්න ඕන නම් මේ Xbox console එක හරි PlayStation කියන console එක හරි අවශ්‍ය වෙනවා. මොකද PC එකේ ඒ quality එක match කරගන්න හරි අමාරුයි. මොකද හැම වෙලාවෙම අපි ගොඩාක් expensive PC එකට යන්න ඕනි මේ අද කාලේ මේ console වල දෙන quality එක ගන්න. නමුත් ඒ කාලේ එහෙම එච්චර අවශ්‍ය නැහැ. PC එකනුත් අපිට same quality game එකක් play කරගන්න පුළුවන්. But nowadays this gaming console have lot of computing power and these the hardware design in a way that only play for games. එතකොට මේ Xbox එක කියන්නේ computer එක. නමුත් ඒ computer එක design කරලා තියෙන්නේ game ගහන්න විතරයි. දැන් අපි computer එකක් ගත්තොත් අපි game ගහන එක component එකක් විතරයි. අපිට අනිත් දේවලුත් කරන්න පුළුවන්. multi purpose computer device එකක් විදිහට තමයි අපේ PC එක තියෙන්නේ. නමුත් මේ Xbox එක කියන එක computer එකක්. ඒකත් Microsoft design කරලා තියෙන Windows operating system එකේ version එකක් තියෙන්නේ. නමුත් ඒක හදලා තියෙන්නේ ස්පෙෂලිම ගේමින් වලට ඔප්ටිමයිස් කරලා. ඒ කියන්නේ CPU එක වෙනමම ලියලා තියෙනවා, ඩිසයින් කරලා තියෙනවා, chip එක වෙනම ඩිසයින් කරලා තියෙනවා, ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ ගේම් එකක් ප්ලේ කරන්න. ඒකේ අපි හිතමු Xbox එකේ word එකක් type කරා කියලා. ඒක slow වෙන්න පුළුවන්. මොකද ඒකට නෙමෙයි ඒක හදලා තියෙන්නේ ගේම් එකක් ප්ලේ කරන. ඒ කියන්නේ graphic processing එක high efficient වෙන්න තමයි Xbox එක ඩිසයින් කරලා තියෙන්නේ. PlayStation එකත් එහෙමම තමයි. So that is the main importance of these devices where we can use this device to play high performance games. So the
game industry move toward this side where you need to buy these games from a vendor. Then you can just put the game inside this console and play. එතකොට මේ console එක පාවිච්චි කරපුවම ඔයගොල්ලන්ට game එක install කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. game එක කෙලින්ම CD එක දැම්ම play කරා. දැන් අපි Windows වල ඔයගොල්ලෝ දන්නවා game එක install කරන්න අවශ්‍ය වෙනවා. install කරලා තමයි අපිට play කරන්න පුළුවන්. ඒතර gigabyte 20ක වගේ game එකක් වුණොත් පැයක් දෙකක් යනවා install වෙන්න. තමයි ඊට වඩා අඩු කාලයක් හරි machine එකේ performance එක. නමුත් install කියලා process එකක් යනවා. ඒතර මේවා install කියලා process එකක් නැහැ. කෙලින්ම අපිට DVD එක මේ කාලේ තිබි CDs ඊට පස්සේ තමයි DVDs ආවේ. දැන් Blu-ray තියෙනවා. ඒක දාලා කෙලින්ම play කරන්න පුළුවන්. දැන් ඒවත් රිප්ලේස් වෙලා දැන් ඩිජිටල් ඩවුන්ලෝඩ්ස් යන්නේ. ඒ කියන්නේ කෙලින්ම අපිට මාකට් ප්ලේස් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න තියෙන. ඩිජිටල් ඩවුන්ලෝඩ් එකක් විදිහට තමයි දැන් මේ ඩිවයිස් වල ඔක්කොම පාවිච්චි වෙන්නේ. කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා මාකට් ප්ලේස් එකෙන් ප්ලේ කරන්න විතරයි තියෙන්නේ. නමුත් අපි කම්පියුටරේ දන්නවා අපි ඩවුන්ලෝඩ් කරාට අපිට ප්ලේ කරන්න බෑ. ඩවුන්ලෝඩ් කරලා අපි ඉන්ස්ටෝල් කරන්න ඕනි අපිට ප්ලේ කරන්න. මේවයි අපිට එකකවත් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නැහැ. ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් අවශ්‍ය ඩිවයිස් ඒ කියන්නේ CD එක දාන්න විතරයි ඕනි. ඔටෝමැටිකලි ඒක ලෝඩ් වෙලා ප්ලේ වෙනවා. ඒක නිසා ගොඩක් ගේම් ඩිවෙලොපර්ස්ලා මේ කන්සෝල් වලට ගේම් එක හදන එක පැත්තට මූව් වුණා. මොකද එතන තියෙන බෙනිෆිට් එක සහ එතන තියෙන මාකට් එක ගොඩක් වැඩි. මොකද මේක ගේම් එකක් $60ක් වගේ ගානකට එනවා. එතකොට ගේම් මිලියනයක් විකුණනවා කියන්නේ මිලියන 60ක වගේ ප්‍රමාණයක් ආදායමක් හොයන්න පුළුවන් ගේම් එකකින්. නමුත් PC එකක ගොඩක් වෙලාවට ක්‍රැක් වෙන සම්භාවිතාවය වැඩි ගේම් එක. ඒ කියන්නේ ඩෙවලොප් කන්ට්‍රි එක උනත් සමහරට ඒ ෆ්‍රී ගේම් එකක් පාවිච්චි කරන සම්භාවිතාවය වැඩි. මොකද PC එකේ ගේම් එක දාපුවම ඒකේ ෆයිල්ස් ටික ඔක්කොම බලන්න පුළුවන්. එතකොට ඒක රිවර්ස් එන්ජිනියර් කරලා හැකර්ස්ලට නැත්නම් ඒ එන්තූසියස්ලා ඔය කරන්නේ ක්‍රැක්ස් ඩෙවලොප් කරන කට්ටියට ඒක ඩෙවලොප් කරන්න පුළුවන්. නමුත් මේකේ එහෙම ඇක්සෙසිබිලිටි හරි අඩුයි. එහෙම කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා ඒක ගොඩක් අවොයිඩ් වෙලා තිබ්බේ. ඒක නිසා ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් වුණා. නමුත් PC වල අදටත් ඔයගොල්ලන්ට පේනවා ඇති ක්‍රැක් පාවිච්චි වෙනවා. එතකොට වෙන්නේ ගේම් එක හදපු එක්කෙනාට ආදායම නැති වෙනවා. ගේම් එක හදපු එක්කෙනාට ආදායම නැති වුණාම එයා ගේම් එක හදන එකෙන් අයින් වෙනවා. මොකද එයාට ආදායමක් තියෙන්න බෑ ගේම් එක හදන්න. ඔයගොල්ලෝ ක්‍රැක් ප්ලේ කරපුවන් වෙන්නේ ගේම් එක ඩෙවලොපර්ස්ලට ආදායම නැති වෙන එක. එතකොට ඒගොල්ලෝ ගේම් එක හදන එකෙන් නැති වෙනවා. දැන් එහෙම නැති සිස්ටම් වලට ඒගොල්ලෝ මූව් වෙනවා. එතකොට Xbox PlayStation වගේ ඒවා ක්‍රැක් කරන්න පුළුවන් හැකියාව ටිකක් ගොඩක් අඩුයි. නමුත් PC වල ගත්තම ගොඩක්ම වැඩි. මොබයිල් වලත් සාපේක්ෂව අඩුයි. Android වල ටිකක් තියෙනවා. නමුත් iOS වල එහෙම ගොඩක්ම අඩුයි. එතකොට අද කාලේ ගත්තම iOS වගේ ඩෙවලොප්මන්ට් ගොඩක් ගේම්ස් වලට යන්නේ ඒකයි. සිකියුරිටි ඒගොල්ලෝ ටයිට් කරලා තියෙන නිසා සහ කන්සෝල් වලට යන්නේ ඒකයි. මොකද ඒවා ක්‍රැක් කරන්න ගොඩක් අමාරු නිසා. නමුත් PC වලට ගොඩක් ගේම්ස් අඩුවෙන් එන්නේත් ඒ හේතුව නිසා. මොකද ගොඩක් ලේසියෙන් ක්‍රැක් කරලා කොච්චර ලොකු ගේම් එකක් වුණත් අර ඒ සිස්ටම් එක ක්‍රැක් කරලා ඩෙවලොප් කරන්න පුළුවන් නිසා. Question asks, what is the reason that the game need to be installed into the PC and not the gaming console? Yeah, difference in technology. Yeah, because of that, because in PC it running on Windows, so operating system. So operating system require to be the install into the hard disk and then loading from the hard disk. But the gaming console developed in a different way. It's not the operating system. It's a custom developed software that working directly with the CD, right? So let's say when you put the CD inside the Xbox console, that automatically load file from that and reading and loading into the game, right? So it's real time working with that. So if you are having a console, you know, this working like real time communicating with the device. එතකොට ඔයගොල්ලෝ CD එකක් දැම්මොත් ඒ කියන්නේ PC එක මොකද්ද වෙන්නේ අපිට Windows වල හැම වෙලාවෙම software එකක් install කරන process එකක් තියෙනවා. install කරන්න නැතුව කිසිම software එකක් operating system එක පාවිච්චි කරන්න බෑ. නමුත් console එකේ ඒ option එක නැහැ. මොකද අපිට ඒක Windows නෙමෙයි. ඒ කියන්නේ automaticallyම CD එක දාපු ගමන් ඒකෙන්ම read කරලා live load කරලා game එක play කරනවා. ඒක game එක ඒගොල්ලෝ store කරලා තියාගන්නේ නැහැ. ගේම් එක ඒගොල්ලෝ හાર્ඩ් ඩිස්ක් එකේ ස්ටෝර් කරන්නේ ඒක කෙලින්ම CD එකෙන් ලෝඩ් කරලා CD එක නැතුව ගේම් එක ප්ලේ කරන්න බෑ. ඒකෙන් එතනත් සිකියුරිටි එක හදලා තියෙන්නේ. දැන් ඒක කොපි කරන්න දෙන්නෙත් නෑ. CD එක ලයිව් තියෙද්දි තමයි ගේම් එක ප්ලේ කරන්න ඕනේ. CD එක එළියට ගත්තොත් ගේම් එක ප්ලේ කරන්නත් බෑ. CD එක මොකක් හරි ඩැමේජ් වුණොත් එතකොට ආයෙ අලුත් CD එකක් ගන්නත් ඕනි. දැන් ඒක ඩිජිටල් ඩවුන්ලෝඩ්ස් වල වෙනස් කරලා තියෙනවා. ඒත් අර කන්සෙප්ට් එකම තමයි. එතන ඒ ෆයිල් එකෙන් තමයි කෙලින්ම ලෝඩ් වෙන විදිහට හදලා තියෙන්නේ. ඒතර ඒකේ වෙනම ටෙක්නොලොජි එකක් තමයි එතන පාවිච්චි කරලා තියෙන්නේ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කන්සෝල් එක ගේම්ස් නැත්නම් ග්‍රැෆික් සම්බන්ධයෙන් හදපු වෙනම PC එකක්.
ස්පෙෂල් PC එකක්. ඒකෙන් අපිට ජෙනරල් පර්පස් කම්පියුටිං කරන්න බෑ. ඒ කියන්නේ වර්ඩ් එකක් ටයිප් කරගන්න, කැල්කියුලේටර් එකක් ගන්න, ඒ මොකවත් අපි වෙන පාවිච්චි කරන software එකක් පාවිච්චි කරන්න මේකේ බෑ. මේකේ පුළුවන් අර graphics නැත. ඒකේ පුළුවන් Xbox එකේ පුළුවන් ඒ සම්බන්ධ games play කරන්නම විතරයි. PC game එකක් run කරන්න විදිහක් නෑ. by default ඒ CD එකෙන් load කරලා ඒ තාක්ෂණය මත තමයි load වෙන්නේ. හරි. එතකොට මං ගාව පොඩි වීඩියෝ එකක් තියෙනවා Xbox එක develop කිරීම සම්බන්ධයෙන්. මම ඒක පොඩ්ඩක් play කරන්න. This is it. We're not looking back. I'm waiting for my Xbox. Can you hear the audio? This is the remarkable story of the Xbox. audio එක ඇහෙනවද? yes අපිට එනවා. The Xbox begins with the driving force behind it, Seamus Blackley. Seamus grows up in New Mexico and early on develops an interest in the world of gaming. I can remember very distinctly the feeling of playing my Atari 2600 and not really wanting to finish the games or to play them so much, but really wanting to take that excitement that I felt in like write my own games. And when I got my Apple II for Christmas, I stayed up for 72 hours straight, plugged into the TV, and I actually fell asleep like on it the first night because I was so desperate to write a game. Despite his love for games, his career steers him into another direction. I was working as a physicist. There was this giant particle accelerator called the Superconducting Super Collider in Waxahachie, Texas. And that was my future and everybody else's future. Campus. It was to the physics system in Flight Unlimited. I really want to do that. And the management decided that instead they wanted to compete with Microsoft Flight Simulator. So I started looking for a job, and I eventually got recruited to go work at DreamWorks. At DreamWorks, Seamus goes to work on a game based on the smash hit movie Jurassic Park by Steven Spielberg. The future looks bright for Seamus, but there are storm clouds on the horizon. So there I did a bunch of stuff, culminating in working on Trespasser. Backhand, quite vicious and quite intelligent. Screwed that up pretty well. I can do this. Trespasser is released in 1998 and its flaws are obvious. Critics and fans are disappointed. You know, after Trespasser, I got death threats. Heavier than I thought. And everybody expected it to be a shooter, 7, 6. which it wasn't. It was really different. So people were really incredibly clear to the other guys that I talked to about it that we had an opportunity to make a game console which had the business potential of a game console, but had the tool support and the power for artists of the PC. That was really the spark. And at 35,000 feet in the air, Seamus is inspired. So, one night, for whatever reason, I was sitting on an airplane and I got hit by cosmic radiation. And I wrote this thing up and I took it to my friend Kevin at like 2 a.m. after I landed. I called him up at home. He's like, I said, we got to make a game console. Kevin, would you support us? Would you help us get it through upper management? And would you help make the games for us? They're pretty persuasive. They had a plan that I thought was pretty exciting. The group embarks on a crusade to bring the console to the masses. But we had day jobs. We had stuff we were supposed to pushing it. Bill Gates sends a memo endorsing the Xbox project. For Seamus, Kevin, and Ed, the moment of truth finally arrives. Wow, we better get this right, otherwise it could potentially really screw up the industry. Just all the development tools, that sort of. එතකොට මේ ටීම් එක තමයි Xbox එක ඩෙවලොප් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මුලින්ම අර අයිඩියා එකක් අරන් අපි ගේම් කන්සෝල් එකක් හදන්න ඕනි කියලා ඊට පස්සේ ඒක බිල් ගේට් අප්‍රෝච් කළා. එහෙම තමයි ඒගොල්ලෝ ඒ ටීම් එක ඩෙවලොප් කරලා Xbox ඩිවිෂන් එකක් ඉනිෂියේට් කළා. මුලින්ම මේ තුන් දෙනා තමයි ටීම් එක පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඒ කන්සෝල් එක ඩෙවලොප් කරලා තියෙන්නේ. එතකොට Xbox එක ගත්තම Windows based operating system එකේම තමයි ඒගොල්ලෝ ඩෙවලොප් කරලා තියෙන්නේ. ඊට පස්සේ custom chip සහ custom CPU design කළ වෙනම motherboard එකක් තමයි Xbox එකේ තියෙන්නේ. එතකොට අපි අර normal PC එකේ ගන්න motherboard එකේ තියෙන graphics chips සහ devices අපිට මේ Xbox එකේ chips වලට පාවිච්චි කරන්න බෑ. වෙනමම custom made chips තමයි මේකේ develop කරලා තියෙන්නේ. එහෙම කළා 2001 වර්ෂයේ වෙනකොට තමයි Xbox කියන device එක market එකට Bill Gates විසින් release කළේ. වෙනකොට මේක ගොඩක්ම ජනප්‍රිය device එකක් වෙලා තියෙනවා.
ප්‍රශ්නයක් අහලා තියෙනවා PC ගේම් එකක් ගත්තොත් DVD 15ක් විතර තියෙනවා. නමුත් Xbox එකේ එහෙම එක DVD එකයි තියෙන්නේ. ඒක අර මං කිව්වා වගේ තමයි අර motherboard එක ඒක custom design software එකක් තියෙන්නේ සහ ඒ Xbox එක හදලා තියෙන්නේ PlayStation එක හදලා තියෙන්නේ ඒ single source එකෙන් load කරලා ගේම් එක ප්ලේ කරන්න. එතකොට ඒක ගේම් එක හදනකොටම ඒගොල්ලන්ගේ ඩෙවලොප්මන්ට් කිට් එකක් තියෙනවා. මම අපි පස්සේ කතා කරනවා ගේම් ඩෙවලොප්මන්ට් ටෙක්නොලොජිස් ගැන. එතකොට ඒගොල්ලන්ගේ හදන විදිහ අනුව තමයි මේ ගේම් එක රන් වෙන විදිහ වෙනස් වෙන්නේ. ඒකයි දැන් PC එකේ හැම වෙලාවෙම තියෙන්නේ PC එකේ use වෙන component. ඒ කියන්නේ PC එකේ Windows operating system එක පාවිච්චි කරලා තමයි අපිට යන්න තියෙන්නේ. එතනින් එහාට අපිට ගේම් එකක් load කරන්න බෑ. එතකොට ඒක හැම වෙලාවෙම අර විදිහේ restrictions එනවා. ඒක නිසා තමයි ගේම් එක DVD 15කට වගේ වෙලා තියෙන්නේ. නමුත් අරක හැම වෙලාවෙම අර content එක තියෙන ෆයිල් එක දැන් ඒ DVD 15ක් වෙනකොට අද තියෙන්නේ Blu-ray වගේ ටෙක්නොලොජි එකක් ඒක DVD එකට වඩා. එතකොට ඒ ටෙක්නොලොජි එකෙන් කෙලින්ම load කරන Blu-ray එක පුළුවන් gigabyte 50 60ක් විතර එක device එකේ තියාගන්න. එතකොට ඒකෙන් තමයි load කරලා අර device එකෙන් optimize කරලා තමයි ඒක performance එක හදන්නේ. PC එකෙන් ඒ performance එක ගන්න බෑ. මොකද අරක වෙනමම ඒ requirement එකට හදපු special PC එක motherboard එකේ ඉඳන් design කරන්නේ වෙනමම. ඒක PC එකට සම්බන්ධයක් වෙන්නේ නැහැ. ඒකයි එතන තියෙන ප්‍රධානම difference එක. game එක develop කරනකොටත් ඒකට වෙනම optimize කරලා හදන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අපි දැන් ඔයගොල්ලෝ එකම ගේම් එක එකම විදියට ප්ලේ කරාට ඒගොල්ලෝ ඩිවෙලොපර්ස්ලා හදනකොට Xbox එකට හදන කට්ටිය හදන්නේ වෙන විදිහකට PC එකට හදන කට්ටිය හදන්නේ වෙන විදිහකට. අන්න එතනම තමයි වෙනස තියෙන්නේ. ඊට පස්සේ රන් වෙනකොටත් රන් වෙන්නේ ආකාර දෙකකට underneath ඒ කියන්නේ architecture එක තියෙන්නේ ක්‍රම දෙකකට. What kind of RAM VGA usually need to design a game? එතකොට ඒක අපි හදන ගේම් එක මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් 8GB RAM එකේ ඉඳන් උඩට යන්න පුළුවන්. පොඩි ගේම් එකක් හදනවා නම් VGA එකක් සාමාන්‍යයෙන් 512 වගේ ඉඳන් උඩකට යන්න පුළුවන්. ඒක අර අවශ්‍ය වෙන්නේ අපිට ගේම් එක හදනකොට අපි හදන ගේම් එක දැන් ලොකු ගේම් එකක් හදනවා නම් ඔයගලන්ට ටිකක් ලොකු RAM එකක් අවශ්‍ය වෙනවා සහ VGA එකක්. නමුත් සාමාන්‍ය ඔය ආකේඩ් ගේම්ස් කියලා තියෙනවා. අපි ඉස්සරහට ඒවා කතා කරනවා. ඒතර ආකේඩ් ගේම්ස් කියන්නේ ගොඩක් වෙලාට casual games. ඔගොල්ලෝ ගොඩක් Angry Birds වගේ ගේම්ස් තියෙන්නේ. ඒ වගේ ගේම් එකක් හදනකොට අපිට අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය ඇවරේජ් ඒ කියන්නේ 8GB වගේ RAM එකක් තියෙන 512 වගේ VGA එකකින් අපිට ඒ වගේ ගේම් එකක් හදන්න පුළුවන් කිසි ඉෂුව එකක් නැතුව. නමුත් හැම වෙලාවෙම ඊට වඩා වැඩි වෙන තරමට අපිට ඒ ගේම් ඩෙවලොප්මන්ට් එක කරන්න ගොඩක් ලේසි. මොකද අපිට ඒකේ රිසෝසස් පාවිච්චි කරන්න මූව් කරන්න ඒවා මේ කන්ට්‍රෝල් කරන්න ලේසි වෙනවා. එතකොට ඊතනින් ඉහළ තැනකට යන්න දැන් 4GB වගේ RAM එකක් තියාගෙන ගේම් හදන්න එපා. අඩුම ගානේ 8GB හරි 12GB up වගේ RAM එකක් වෙන්න ඕනි. VGA එකත් 512 වල ඉඳන් up වගේ වෙන්නේ. shared VGA එකක් තිබ්බත් issue එකක් නැහැ. RAM එක හොඳට තියෙනවනම්. මෙතන RAM එකයි VGA එකේ තමයි ලොකුම දේ තියෙන්නේ. CPU එක ගොඩක් වෙලාට i3 වුණත් ප්‍රශ්නයක් නැහැ. RAM එකයි VGA එකෙන් තමයි game development සහ game play කරන දෙකටම අවශ්‍ය වෙන්නේ. දැන් ඔයගලන්ට VGA කාඩ් එකක් නැත්තම් RAM එක වැඩි වුණත් එතනින් එතකොට අර ෂෙයාර්ඩ් කරන VGA එකේ රිසෝස් එක වැඩි වෙන නිසා එතන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ 12GB වගේ RAM එකක් තිබ්බොත් එතකොට 2GB වගේ VGA memory එකක් එනවා automatically. එතකොට ඔයාට rest 10GB වගේ තියෙන. එතකොට 2GB වගේ Windows වලට ගියොත් 8GB වගේ capacity එකක් තියෙනවා game එක develop කරන්න. ඒක හොඳටම ඇති හොඳ ස්ටෑන්ඩඩ් ගේම් එකක් ඩිවෙලොප් කරන්න. නමුත් ලොකු ගේම් එකක් කියන්නේ ඔය දැන් ඔයගොල්ලෝ දකින්න හයි එන්ඩ් ගේම් එකක් හදනවා නම් අපේ PC මදි. ඒවට ගොඩක් ලොකු ගේමින් PC එකක් වගේ එකක් අවශ්‍ය වෙනවා. මොකද ඒවයි සුපර් ඒකේ ඔය ග්‍රැෆික් ක්වොලිටි එක අනුව තමයි යන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය 3D මොඩලින් කරන්න එහෙම වෙනම PCs තියෙනවා. මොකද ඒ වගේම ප්‍රොසෙස් එකක් තමයි ගේම් වලත් තියෙන්නේ. එතකොට ඒ වගේ හයි එන්ඩ් ගේම් එකක් ඩිවෙලොප් කරනවා නම් ගේමින් PC එකක් වගේ සෙටප් එකකට යන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ ලෙවල් එක. නමුත් සාමාන්‍ය මොබයිල් ගේම් එකක් නැත්නම් ආකේඩ් ගේම් එකක් මිඩල් ලෙවල් ස්මෝල් ගේම් එකක් ඩෙවලොප් කරන්න ලොකු රිසෝසස් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට 2005 Sony released another revolutionary technology which is the Sony PlayStation Portable PSP. That is a handheld device. Using that what we can do is we can play games in a hand. So it's kind of a mobile gaming device. එතකොට 2005 වෙනකොට ඔයගොල්ලෝ දන්නවා mobile phone ඇවිල්ලා තිබ්බේ නැහැ. එක එක කියන්නේ Nokia තිබ්බා. Nokia වල games තිබ්බා Java based games. නමුත් ඔය Android iOS එතකොට ඇවිල්ලා තිබ්බේ නැහැ.
ඒක නිසා එතන ලොකු හිදසත් තිබ්බා ගේම් වල හයින් ගේම්ස් මොබයිල් ඩිවයිස් එක ප්ලේ කරන්න. ඒක නිසා ස්ලෝනි ප්ලේස්ටේෂන් එක ඒ මාකට් එක කැප්චර් කරගත්තා. සහ ඒක ගොඩක්ම ජනප්‍රිය වුණා. ඒක පෝටබල් ඩිවයිස් එකක් ඔයගොල්ලෝ Sony PSP කියලා ගහලා බලන්න. දැන් මේ මාකට් එක ගොඩක් අඩු වෙලා මොකද මොබයිල් වල මේ මාකට් එක කැප්චර් කරලා තියෙන නිසා Android iOS මේ මාකට් එක අරන් තියෙන නිසා නමුත් මේක ආවේ Android iOS එන්න කලින්. එතකොට අපිට තිබ්බේ Nokia phones තිබ්බා. Nokia phone වලත් games තිබ්බා Java games. නමුත් ඊට වඩා graphics හොඳ විදියට තමයි Sony PlayStation එක develop කරලා තිබ්බේ gaming only device එකක් විදියට. ඒකේද පොඩි නිකන් ඒගොල්ලොම ROM එකක් develop කරලා තිබ්බා පොඩි CD එකක්. ඒක දාලා තමයි අපිට play කරන්න පුළුවන්. Then Microsoft released Xbox 360 in 2005. That is also really popular device. Still most are using Xbox 360 as well. That is now really old device, around 15 years ago. But still it's really popular among a lot of gamers. Xbox 360 කියන device එක තමයි Microsoft එකේ ජනප්‍රියම වෙච්ච console එක. Xbox PlayStation පරද්දවල යන්න පුළුවන් වුණ එකම console එක තමයි Xbox 360 එක. ඒකේ ගොඩක්ම high end graphics Microsoft එකට develop කරන්න පුළුවන් වුණා. ගොඩක් games එකට release වුණා. In 2006 Nintendo released Wii. Wii කියලා ඔයගොල්ලෝ console එකක් අහලා ඇති. එතකොට ඒකේ Nintendo දැන් මේ market එක දැන් Sony PlayStation ලා අරන් තියෙන හන්ද ඒගොල්ලෝ පොඩ්ඩක් අර වෙනස් විදිහකට game හදන්න ඕනි කියලා interactive වෙන විදිහට device එකක් වගේ develop කළා Wii කියලා device එක. ඒතකොට ඒකේ පුළුවන් අපිට ඒ control එක පාවිච්චි කරලා game එක හදන්න. එතකොට මේ Wii control එකේ අපිට තියෙනවා ඉන්ටරැක්ටිව් ගේම් ප්ලේ කරන්න පුළුවන් ටෙක්නික් එකක්. ඒක ගොඩාක් ජනප්‍රිය වුණේ. ඒක ඊට පස්සේ ඒක අවුරුදු කිහිපයක් ජනප්‍රිය වෙලා යූස් කරලා පාවිච්චි කරලා තිබ්බා. ඊට පස්සේ ඒක හැමම එතනින් නැවතුණා. ඒක අර මොකද ඒකට control device පාවිච්චි කරන්න ඕනි. ඒකේ ටිකක් bulky ඒක control එක game ගොඩක් popular games ආවේ නැහැ. ඒක නිසා ඒක successful project එකක් වුණේ අන්තිමට. 2008 Grand Theft Auto GTA ගැන ප්‍රශ්නකුත් අහලා තිබ්බා. GTA කියන ගේම් එක රිලීස් වුණා. ඒක තමයි ලෝකේ වැඩියෙන්ම රෙකෝඩ් බිඳපු ගේම් එක. Grand Theft Auto කියන ගේම් එක 2008 version එකෙත් ඔයගොල්ලන්ට පේනවා 6 million copies develop මේ හදලා තියෙනවා. රිලීස් වෙලා තියෙනවා. දැන්ට GTA එකේ versions එනවා. හැම version එකම record break වෙන sales ගන්නවා. එතකොට ඒක ගොඩක්ම popular වුණා. ඒකේ development team එක 1000ක් වගේ ඉන්නවා. එතකොට ඒ වගේ ලොකු ටීම් එකක් පාවිච්චි කරලා තමයි මේ වගේ ගේම් එකක් ඩෙවලොප් කරලා තියෙන්නේ. එතකොට ගේම් එකක් ගත්තම ආයේ තනි එක්කෙනෙකුට ඩෙවලොප් කරන්න අමාරුයි. ටීම් එකක් අවශ්‍යයි. පොඩි ගේම් එකක් ඩෙවලොප් කරන්න පුළුවන්. නමුත් ගොඩක් ලොකු ගේම් එකක් ගත්තම තනි පුද්ගලයෙකුට ඩෙවලොප් කරන්න බෑ. එතකොට මේ GTA ගේම් එක සාමාන්‍යයෙන් 1000ක වගේ ටීම් එකක් ඉඳලා තියෙනවා ඒක ඩෙවලොප් කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇයි එච්චර කට්ටිය පාවිච්චි වෙන්නේ කියලා. මොකද 100කින් කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ 100කින් කරනවා. එහෙම බැරි නිසා තමයි 1000ක් වගේ ටීම් එකක් අරන් තියෙන්නේ මේ GTA ගේම් එක ඩෙවලොප් කරන්න. ඊට පස්සේ ඒ හදපු ගේම් එක අද තව versions අලුත් වෙවි එනවා. ඒක බිලියන ගාණක් හොයලා ලෝකේ අංක 1ට 2ට තියෙන වැඩිම සේල්ස් කරපු ගේම් එක තමයි GTA විදියට අඳුන්වන්නේ. ඒකේ හොයපු ආදායම ඩොලර් බිලියන ගණන් වෙනවා. ඩොලර් බිලියන ගාණක් වගේ ආදායමක් දැනට හොයලා තියෙනවා ඒ ගේම් එක වලින් විතරක්. එතකොට හිතන්න ඩොලර් බිලියන කියන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයක්. එතකොට එක ගේම් එකකින් හොයලා තියෙනවා එච්චර ආදායමක්. ඒ කියන්නේ මේ ආදායම කියන්නේ ප්‍රොෆිට් එක. රෙවෙනියු නෙමෙයි ප්‍රොෆිට් එකම හොයලා තියෙන්නේ. ඒක තමයි තාමත් රෙකෝඩ් බ්‍රේකින් ස්ටේජ් එක තියෙන්නේ. මේ තියෙන top 20 console of all times. එතකොට අපි consoles ගත්තම අපි මේව කරන ඒ කියන්නේ අපිට දැනට භාවිතයේ තියෙන හොඳම consoles ටික all time. එතකොට එක එක රටවලත් මේ game behaviors වෙනස්. ඔයගොල්ලෝ දැකලා ඇති ජපානයේ හැම ගොඩක්ම gaming culture එකක් තියෙනවා. එතකොට ඒ භාවිතා කරන devices, ඒ play කරන games, ඒ characters එහෙම වෙනස්. දැන් අපි හැදුවොත් අපි ගේම් එකක් හදනවා ජපානයට කියලා අපි දන්න විදිහට අපේ කැරක්ටර්ස් දාලා හැදුවට ඒගොල්ලෝ ඒවා ප්ලේ කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලන ඊස්තටික් නැත්නම් ඒගොල්ලෝ බලන විදිහක් තියෙනවා ගේම් එකේ කැරක්ටර් එක. එතන ලැන්ග්වේජ් එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපිට ඉංග්‍රීසියෙන් දාලා ඒගොල්ලෝ මොකද ජපාන උනට ඉංග්‍රීසි ගේම් ප්ලේ කරනවා. නමුත් ඒගොල්ලන්ගේ ග්‍රැෆික්ස් වල තියෙන සිස්ටම් එකක් තියෙනවා. මේ ආටිස්ටික් විදිහක් තියෙනවා. ඒතකොට ඒක එක එක රටවලට කොමන්. US වල එක විදිහක් වෙස්ටර්න් වර්ල්ඩ් එක විදිහක් තියෙනවා.
කොරියාවල එක විදිහක් තියෙනවා. ඒකට අනුව අපි ගේම් එක ඩෙවලොප් කරොත් අපිට ඒ මාකට් එකට අපිට ගේම් එක හදන්න පුළුවන්. නමුත් අපි හිතුවොත් අපි හදන ගේම් එක මේ ජපානයේ මිනිස්සු ගහයි කියලා එහෙම වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එහෙම බලන්නේ නැහැ. අන්න ඒකයි ඔය ලංකාවේ වුණත් අපේ ගේම් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ගොඩක් ඉෂුස් වගේක් වෙන්නේ. මොකද අපි ඉන්ටර්නැෂනල් මාකට් එකට නෙමෙයි ගේම් එක හදන්නේ. අපි හදන්නේ ලංකාවේ මාකට් එකට. ලංකාවේ මාකට් එක ගත්තම ඇත්තටම ඉතා බොඩි මාකට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ලොකු ජනගහනයක් හිටියට ඔය හැමෝම ප්ලේ කරන්නේ නැහැ නේ. ඒකට ඒකෙනුත් ප්ලේ කරන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. එතකොට අපි ලංකාවේ මාකට් එකට ගේම් එකක් හැදුවොත් ඒක ගන්න තියෙන ප්‍රමාණය ඉතාම සීමිතයි. ඔයගොල්ලෝ මොකද ක්‍රැක් එකක් රිලීස් නොවුනොත් ඒක ගන්න ඉන්න ප්‍රමාණය ඉතා සීමිතයි. නමුත් ඉන්දියාව වගේ මාකට් එක වුණත් ඉතා විශාල බිලියනයක් විතර ජනගහනයක් ඉන්නවා. ඒතර ඒකෙන් ගන්න පුළුවන් ප්‍රමාණය ගත්තොත් ලොකු ප්‍රමාණයක්. ඒකයි ඉන්දියාව ලොකු මාකට් එකක් වෙන්නේ. එතකොට අපි ඉන්දියාවට උනත් ගේම් එකක් හදන එක ලංකාවට හදන වඩා හොඳයි. මොකද ඒක ගන්න ඉන්න මාකට් එක නැත්නම් ඒක කැප්චර් කරන මාකට් එක ප්‍රමාණය වැඩි. ලංකාවේ මාකට් එකේ ගන්න දැන් ලංකාවේ ජනගහනය හිටියට ජනගහනය ඔක්කොම ගේම් එක ප්ලේ කරන්නේ නැහැ නේ. එතකොට හැම වෙලාවෙම ඒකේ කැප්චර් වෙන මාකට් එකේ ඉන ප්‍රමාණය අඩුයි. අන්න ඒකයි ගොඩක්ම ඉෂුව එක. නැත්නම් ලංකාවේ හොඳ ගේම්ස් ඩෙවලොප් වෙලා තියෙනවා. ඩෙවලොප් වෙනවා. නමුත් අර ගොඩක් අපි ලෝකලයිස් ටොපික්ස් වලට යන නිසා තමයි එතන චැලෙන්ජ් එක මම දකින්නේ. මොකද ඒක දැන් අපි ලංකාවේ කට්ටියම දන්නවා මේ මාතෘකා. නමුත් ඒ රටවල මිනිස්සු ඒව දන්නේ නැහැ නේ. දැන් අපි Call of Duty හරි මොකක් හරි ඔයගොල්ලෝ ගන්නකො GTA වගේ ගේම් එකක්. ඒක අපි දන්නේ නැහැ නේ මොන ගේම් එකේ මොන ඉතිහාසයේ මොන කල්චර් එකද තියෙන්නේ කියලා. ඒ ගේම් එකේ තියෙන ඉන්ටරැක්ටිව්නස් එක ඒකේ තියෙන ක්‍රියේටිවිටි එක නිසා ප්ලේ කරනවා. Angry Birds එහෙමයි. නමුත් අපි හොයලා බැලුවොත් විතරයි අපිට ගේම් එක හදපු රට හොයාගන්න පුළුවන්. ඔතන ගේම් එක කියන එකට රට සම්බන්ධයක් වෙන්න ඕනේ නැහැ. රට හරි කල්චර් එක. ඒක ගේම් එක යුනිවර්සල් විදියට තමයි අපි හදන්න ඕනේ. එහෙම හැදුවොත් තමයි අපිට ඉන්ටර්නැෂනල් මාකට් එකට ගේම් එකක් යවන්න පුළුවන්. මොකද ගේම් එක සක්සස් වුණාට පස්සේ ඔටෝමැටිකලි ඒගොල්ලෝ කොහෙද හැදුවේ රට කවුද ඩෙවලොපර් කවුද කියලා හොයනවා. නමුත් අපි ගේම් එක එහෙම හිතලා හැදුවොත් එහෙම වෙන්නේ නැහැ. මොකද ඇමරිකාවේ වුණත් ඉතිහාසය දාලා ගේම් හදලා දිනු වෙලා අඩුයි. ඒගොල්ලොවත් එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් කලකට ඉතිහාසය දාලා ගේම් එකක් හදන්න ගියොත් එහෙම ඒකයි එතන ඉෂුව එක වෙන්නේ. මොකද ඒක ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ අපි අර ඉන්ටර්නැෂනල් මාකට් එක ටාගට් කරලා තමයි යන්න ඕනේ. දැන් ඒ වගේ ගේම් එකක් හදන එකේ ඉෂුව එකක් නැහැ. නමුත් ඒකෙන් අර කැප්චර් කරන්න බෑ වර්ල්ඩ් මාකට් එක. අන්න ඒකයි එතන තියෙන මෙයින්ම චැලෙන්ජ් එක. එතකොට අපි ගේම් එක ඩිසයින් කරනකොටම ඒ ටික හිතන්න ඕනේ. අපි හිතන්නේ අර මේ ටොපික් එක දැම්මොත් මෙහෙම වෙයි කියලා. නමුත් අපි හිතන්නේ කොහොමද ජපානයේ ඉන්න කෙනෙක්, යුරෝපයේ ඉන්න කෙනෙක් ගන්නකොට මොකද්ද ගන්න බයින් ෆැක්ටර් එක. මොන වගේ දෙයක් හිතලාද මෙයා මේ ගේම් එක ප්ලේ කරන්නේ. ඒකයි දැන් අපි අපේ රටේ තියෙන ටොපික් එකක් දැම්මට ඒගොල්ලෝ දන්නේ නැහැ. සමහරට ගොඩක් රටවල කට්ටිය ලංකාව කියන එකවත් අහලා නැහැ. ඉතින් ඒගොල්ලෝ එතකොට එහෙම හොයන්නේ නැහැ. ඒක නිසා අපි හදන ගේම් එක අපි යුනිවර්සල් ටොපික් එකකට යුනිවර්සල් ඒරියා එකකට තමයි හදන්න ඕනේ. එතකොට තමයි ගේම් එකේ ගොඩක්ම රීච් එකක් එන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගේම් එක ප්‍රසිද්ධ වුණාට පස්සේ හොයනවා මොන රටෙන්ද හැදුවේ, කවුද ඩෙවලොපර්, මොන පුද්ගලයාද හැදුවේ කියලා. එහෙම තමයි ඔක්කොම සාර්ථක වෙච්ච ගේම්ස්. ඒගොල්ලෝ එහෙම තමයි ගේම්ස් හදලා තියෙන්නේ. අපේ අර ගොඩක්ම තියෙන ඉෂුව එක දැනට අර අපි මොකක් හරි එහෙම ටොපික් එකක් පාවිච්චි කරනවා ගේම් එකක් හදනකොට. ඒ අර අපේ තියෙන ෆැෂන් එකයි එකත් එක්ක. නමුත් එතකොට අර ඉන්ටර්නැෂනල් මාකට් එකේ සාර්ථක වෙන්න බැරි හේතුව තමයි අන්න ඒක. මොකද ඒක ඒ මාකට් එකේදී ඒගොල්ලෝ එතන ඒක බලන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලන්නේ අර යුනික්නස් එක මොකද්ද, මේකේ තියෙන ගේම් ප්ලේ ෆීචර් එක මොකද්ද, මේක කොච්චර ඇඩැප්ටිව්ද කල්චර්ස් වලට. දැන් ඔයගොල්ලෝ ලෝකේ තියෙන টপ 10 ගේම්ස් ටික ගත්තොත් ඒ ඔක්කොම ගේම්ස් ඕනි රටක කට්ටිය දන්නවා, ප්ලේ කරනවා. ඒකට කිසිම ටොපික් එකක් නැහැ. ඒක නිකන් ජෙනරලි ක්‍රියේට් කරපු වර්ල්ඩ් එකක්. එතකොට අන්නේ විදිහට තමයි අපි අපේ ගේම් එක ඩෙවලොප් කරන්න ඕනේ. එතකොට ඒක ගේම් ඩිසයින් එකේ තමයි ලොකුම චැලෙන්ජ් එක තියෙන්නේ. අපි කොහොමද මේ ගේම් එක ක්‍රියේටිව් විදිහට ඩිසයින් කරන්න කියලා. මොකද ගේම් ප්‍රෝග්‍රෑමින් වලින් කරන්න පුළුවන් ඒ හදපු ගේම් එක අපිට ඉම්ප්ලිමන්ට් කරන්න, ඩෙවලොප් කරන්න විතරයි. එතකොට එයා කරන්නේ හැම වෙලාවෙම අර ඩිසයින් එකේ තියෙන එක බලාගෙන කෝඩ් කරන එක. නමුත් ගේම් ඩිසයිනර් කියන පුද්ගලයා තමයි මේක ඩිසයින් කරන්නේ. එතකොට එයාට තමයි ගොඩක්ම එන්නේ. දැන් චිත්‍රපටයක අධ්‍යක්ෂක කියලා ඉන්නේ. අධ්‍යක්ෂ තව රයිටර් ඉන්නවා. ඒ දෙන්නගේ අතේ තමයි ෆිල්ම් එකේ තනිකර කතාව සහ ඒක යන විදිය තීරණය වෙන්නේ. ඇක්ටර් කරන්නේ අර තියෙන රයිටර්ගේ තියෙන ටික බලාගෙන රඟපාන එක විතරයි. කැමරා කාර්යය කරන්නේ අරග දිහා අර දිහාට කැමරාව අල්ලගෙන ඉන්න එක විතරයි. නමුත් කතාව හොඳ නැත්නම්, අධ්‍යක්ෂණය හොඳ නැත්නම් ඒ ෆිල්ම් එක සාර්ථක වෙන්නේ නැහැ. කොච්චර හොඳ නළුව හිටියත්, කොච්චර සල්ලි වියදම් කරත්. අන්න ඒ වගේ තමයි ගේම් එක. ගේම් එකේ ඉන්ටරැක්ටිව් නැත්නම්, ගේම් එකේ ගේම් ඩිසයින් ෆීචර් එක සක්සස් නැත්නම්
කොච්චර හොඳ ග්‍රැෆික්ස් තිබ්බත් කොච්චර හොඳ කියන්නේ බජට් එකක් කොච්චර කාලයක් ඩෙවලොප් කරත් තේරුමක් වෙන්නේ සාර්ථක වෙන්නේ නැහැ. ඒකට ගේමේ සාර්ථකත්වයේ ගොඩක්ම නදාපවතින්නේ ගේම් ඩිසයින් එක මත. කොච්චර ඔයා ක්‍රියේටිව් විදිහට මේ ඩිසයින් එක ඇඩික්ටිව් විදිහට ක්‍රියේටිව් විදිහට ඩිසයින් එක කරනවාද කියලා. මොකද ගොඩාක් සාර්ථක වෙච්ච ගේම්ස් ඔයගොල්ලෝ දන්නවා සමහරට ග්‍රැෆික්ස් සිම්පල් වෙලා තියෙනවා. දැන් Angry Bird වගේ ගේම් එකක් ගත්තම පොඩි දෙයක් තියෙන්නේ. අර මේ කුරුල්ලා විසි කරන්න තියෙන පොඩි දෙයක් තියෙන. නමුත් ඒකේ අදහස ගත්ත එක තමයි එතන ක්‍රියේටිවිටි එක වෙන්නේ. ඩෙවලොප්මන්ට් එක නෙමෙයි. ඒගොල්ලෝ එකෙන් අන්තිමට ෆිල්ම් එකකුත් ආවා. ෆිල්ම් එකෙත් දෙකක් රිලීස් වුණා මට මතක විදියට. ඒතර ඒ ලෙවල් එකට ආවේ අර ඒ අදහසෙන්. එතකොට ඒ අයිඩියා එක නැත්තම් ඒ ඩිසයින් එක තමයි ගොඩක්ම ඉම්පෝර්ටන්ට් වෙන්නේ ගේම් වල. ඔයගොල්ලෝ සාර්ථක වෙච්ච ගේම්ස් බලන්න. ඒ ඔක්කොම ගේම්ස් එහෙමයි. ඒතකොට ගේම් එකක් ඇත්තටම සාර්ථක වෙන්න ලොකු ටීම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් ඇති. නමුත් ඒ අදහස කොහොමද අපි එක්සිකියුට් කරන්න කියන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මේ සාර්ථක වෙච්ච ගේම්ස් ගොඩක් පිටිපස්සේ තියෙන එක. එහෙම නැතුව දැන් ලොකු ටීම් එකක් ඉන්න ගේම්ස් එහෙම සාර්ථක වෙලා තියෙනවා. මොකද එතන දැනුම් ප්‍රමාණය සහ ඒගොල්ලන්ගේ ස්කිල්ස් ප්‍රමාණය ගොඩක්ම ඩෙවලොප් වෙලා තියෙන නිසා. නමුත් තනි පුද්ගලයෙක් නැත්නම් දෙතුන් දෙනෙක් විදියට ඔයගොල්ලෝ පටන් ගන්න ගේම් එකක් ඔයගොල්ලන්ට කරන්න අර වගේ යුනික් ඩිසයින් එකකින් ඩෙවලොප් කරොත් ඔයගොල්ලන්ට ලොකු සාර්ථක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. So these are some of the games that many downloads and millions of downloads. And now we can make these are top best video game franchise. Mario, Pokemon, Sims, Final Fantasy, Need for Speed, Grand Theft Auto, FIFA. එතකොට මේ ගේම්ස් වල අනිත් එක ඒගොල්ලෝ කරලා තියෙන එක ගේම් එකක් හදලා ඒකේ versions වෙනස් කරගෙන විතරයි. එතකොට ඒ වගේ දේවල් උනත් අපිට කරන්න පුළුවන්. දැන් Need for Speed එක ඔයගොල්ලෝ දන්නවා ඇති අවුරුදු 10ක් 15ක් විතර ඇවිල්ලා තියෙනවා. කාර් රේස් එකක් තමයි තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ ඒක සෙටප් කරපු විදිය ඒගොල්ලෝ ඒක යුනික්නස් එක කරපු විදිය අනුව ඒගොල්ලෝ ලොකු බ්‍රෑන්ඩ් එකක් එතන හදලා තියෙනවා. ෆිල්ම් එකක් වුණත් රිලීස් වුණා Need for Speed කියලා. එතකොට ඒ වගේ අපිට පුළුවන් අපේම කියලා යුනික් ෆ්‍රැන්චයිස් එකක් හදලා එතකොට ඒක මගින් yearly develop වෙන්න. දැන් මේක මොබයිල් ගේම්ස් මේ කාලේ ගොඩක් ප්‍රසිද්ධයි. ඉන්ඩිවිජුවල් නැත්තම් ස්ටාර්ට්අප් නැත්තම් පොඩි ටීම් එකක් විදිහට අපිට පුළුවන් මොබයිල් ගේම් එකක් රිලීස් කරන්න. නැත්තම් Steam කියලා platform එකක් තියෙනවා. ඒකට PC ගේම් එකක් රිලීස් කරන්න පුළුවන්. ඒ දෙක තමයි ගොඩක්ම ලේසි ක්‍රම early කියන්නේ අපිට ඉනිෂියේට් කරන්න හැමෝටම available ක්‍රම දෙක තමයි ඒක. මේ වෙබිනාර් එක තුලින් අපි ඒ ටික සාකච්ඡා කරනවා අන්තිමට. එතකොට මේ මොබයිල් ඩෙවලොප්මන්ට් අපි පටන් ගන්නෙ කොහොමද සහ මොබයිල් ඇප්ලිකේෂන් පබ්ලිෂ් කරන්න කොහොමද, ඒකෙන් රෙවෙනියු එකක් ගන්නෙ කොහොමද, නැත්නම් Steam එකට අපි කොහොමද පබ්ලිෂ් කරන්නේ, ඒකෙන් රෙවෙනියු එකක් ගන්නෙ කොහොමද, දැනට ලේසියෙන්ම ගන්න පුළුවන් රෙවෙනියු ආකාර දෙක තමයි මොබයිල් සහ Steam කියලා කියන්නේ. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් ප්‍රොජෙක්ට් තව කවුරු හරි ගේම් ප්‍රොජෙක්ට් එකක් දුන්නොත් ප්‍රොජෙක්ට් එකක් විදිහට ඩෙවලොප් කරන්න. ගේම් එක අපි ඩිරෙක්ට්ලි කන්සියුමර්ට සෙල් කරලා පොඩ්ඩක් අමාරුයි මේ ලංකාව වගේ රටක කරන්න. මොකද ලංකාව ඔයගොල්ලෝ දන්නවා CD එකක් හරි සල්ලි දීලා දෙයක් ගන්න එක ගොඩක්ම අඩුයි. ඒක නිසා තමයි එතන චැලෙන්ජ් එක තියෙන්නේ. නමුත් අපි අර වගේ එන්වයරන්මන්ට් එක නැත්නම් මොබයිල් රිලීස් එකක් කරොත් ලෝකෙ හැමෝටම ඒක අවේලබල් වෙනවා. Steam එකේ රිලීස් කරොත් ලෝකෙ හැමෝටම අවේලබල් වෙනවා. ඒකට ඒක තමයි දැනට potential revenue making platforms වලට තියෙන්නේ, especially පොඩි කට්ටියට. ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකකට තනි පුද්ගලයෙකුට දෙතුන් දෙනෙකුට පටන් ගන්න පුළුවන් විදිහට තියෙන්නේ ඒක. නමුත් ඕගොල්ලෝ ටිකක් කම්පැනියක් නම් ඒ වගේ නම් වෙනම ස්ටේජස් තියෙනවා. අපිට අපේ ගේම් එක ඩෙවලොප් කරලා රිලීස් කරන්න පුළුවන් විදි තියෙනවා. නමුත් අපිට ස්ටාර්ට්අප් එකක් විදිහට නැත්නම් තනි පුද්ගලයෙක් විදිහට ඕගොල්ලෝ නිකන් හොබි එකක් විදිහට කරනවා නම් අටක තමයි අපිට රෙවෙනියු එකක් ගන්න ඕන නම් යන්න පුළුවන් avenues. එතකොට ඒවත් අපි වෙබිනාර් එකේ අන්තිමට සාකච්ඡා කරනවා. When did the Ubisoft company start? question එකක් අහලාද මට ඒක නම් මතක නෑ. ඒක ෆ්‍රාන්සේ ඩෙවලොපර්ස් ලා කීප දෙනෙක් එකතු වෙලා තමයි හදලා තියෙන්නේ. කොහොමත් අවුරුදු 2000 දශකයේ තමයි වගේ තමයි මේ පටන් ගන්න තියෙන්නේ. මට year එක නම් හරියට මතක නෑ. ඒගොල්ලෝ ගොඩක්ම අර දැන් Assassin's Creed කියන ගේම් එකෙන් තමයි දැන් ඩෙවලොප් වෙලා තියෙන්නේ. Ubisoft වල ඉන්දියාවේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒකේ ඩෙවලොපර්ස්ලා ඉන්නවා 100 200ක් වගේ. ඒගොල්ලෝ ගොඩක්ම එස්ටැබ්ලිෂ් කම්පැනි එකක්. ඒගොල්ලෝ අර ඉලෙක්ට්‍රොනික කාර්ස් දැන් ටිකක් පොඩ්ඩක් ජනප්‍රියත්වය අඩු වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ බිස්නස් මොඩල් එකත් එක්ක. නමුත් Ubisoft එක ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේම ගේම්ස් ඉන් හවුස් ඩෙවලොප් කරලා රිලීස් කරපු නිසා තමයි ඒගොල්ලන්ගේ ඒ නම තාම තියාගෙන හොඳ තැනක ඉන්නේ.
ඒගොල්ලන්ගේ මේන් ගේම්ස් ගොඩක් තියෙනවා ඒගොල්ලෝ අර කන්ෆරන්ස් වලදී එහෙම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ සෙෂන්ස් කොහොමද ඒගොල්ලෝ ඩෙවලොප් කරන්න කියලා. නමුත් කවුරුත් හැමෝම පටන් ගන්න පොඩි තැනින්. මොකද කවුරුවත් ලොකු තැනකින් පටන් ගන්න නැහැ. තනි පුද්ගලයා දෙතුන් දෙනෙක් ඉතලා තමයි ඔය හැම කම්පැනියම පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ගේම් එක ඩෙවලොප් වෙන්න තමයි ඒ හැමෝම ලොකු ටීම්ස් හදලා 1000 2000 ඉන්න රටවල් ගානක බ්‍රාන්චස් තියෙන ටීම්ස් වලට ඩෙවලොප් කරලා තියෙන්නේ. කවුරුවත් නැහැ එකපාරට එහෙම පටන් ගත්ත. ඔයගොල්ලෝ හැමෝගෙම ඉතිහාසය බලුවොත් පේන්නේ එහෙම කවුරුවත් එහෙම පටන් ගත්ත කෙනෙක් නැහැ. ඔක්කොම පොඩි තැනකින් තමයි පටන් ගන්න තියෙන්නේ. හරි. මේ වීඩියෝ එක අපි ප්ලේ කරා. මේක තමයි අර ඉනිෂියල් වර්ෂන් එක Xbox 2001 වල රිලීස් කරේ. ඊට පස්සේ මේක තමයි Xbox 360 කියන ඩිවයිස් එක. එතකොට ඒකේ ATI IBM සහ SIS කියන කම්පැනිත් එක්ක කෝපරේෂන් එකක් තියෙනවා. මොකද අර හાર્ඩ්වෙයාර් ඩිසයිනින් සම්බන්ධයෙන් ඒ ටික ඔක්කොම එකතු වෙලා තමයි මේක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ ඉතිහාසයේ මේ විදිහට ඩෙවලොප් වෙලා ඇවිල්ලා තියෙන්නේ. දැන් PlayStation වලත් අලුත් ඩිවයිස් එකක් අනවුන්ස් කරලා තියෙනවා. Xbox එකෙත් අලුත් ඩිවයිස් එකක් අනවුන්ස් කරලා තියෙනවා. ඊට පස්සේ Microsoft එකෙත් ඔයගොල්ලෝ දකින්න ඇති Flight Simulator කියලා ගේම් එකක් ළඟදී රිලීස් වෙලා තිබ්බා. ඒකේ ගොඩක් දැන් අලුත්ම ගේම් වල AI features included කරලා තියෙනවා. ඒතර Microsoft Flight Simulator එකේ පුළුවන් ඔයගලන්ට ඔයගලන්ගේ ගෙදර උඩ වහලේ උඩ ගාවින් ප්ලේන් එක අරන් යන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම ඒගොල්ලෝ මැප් කරලා තමයි හදලා තියෙන්නේ Flight Simulator එක. ඒකේ AI system එකකින් තමයි world mapping එක වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ දැන් ඔයගොල්ලෝ ඉන්න තැන ගෙදර උඩ වහලේ උඩින් ප්ලේන් එක ගියාම පේනවා වහලේ ළඟ පරිසරය බලා ගන්න පුළුවන්. ඒ ලෝකෙම මැප් කරලා තමයි ෆ්ලයිට් සිමියුලේටර් එක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට YouTube එකේ වීඩියෝ එකක් තිබ්බා සීගිරිය ගාවින් එහෙම ගිය වීඩියෝ එකක්. ඒ මුළු ලෝකෙම මැප් කරලා තමයි ෆ්ලයිට් සිමියුලේටර් එක හදලා තියෙන්නේ. වෙදර් සිස්ටම් එකත් ලයිව් ලෝඩ් වෙනවා. වෙදර් සර්විස් එක. ඒ කියන්නේ දැන් හවස 2ට 3ට ඔයා ඒ ෆ්ලයිට් සිමියුලේටර් එක පාවිච්චි කරොත් වැස්ස බලා ගන්න පුළුවන්. මොකද ඒක ලයිව් වෙදර් ෆීඩ් එකකින් දැන් ඒ ලොකේෂන් එකේ තියෙන වැස්ස තියෙනවා නම් ඒ වැස්සත් ඒ වෙලාවේ ලෝඩ් වෙනවා. ඒ විදිහට ගොඩක් අර දැන් අලුත් ගේම් ගත්තම ගොඩක්ම මේ AI features included කරලා තියෙනවා. dynamic features ගොඩක් included කරලා තියෙනවා. ගොඩක් ඒවත් බලන්න පුළුවන්. නමුත් ඒක ටිකක් advanced area එකක් beginners ලට. beginner කෙනෙක් විදිහට දැනගන්න ඕනි කොහොමද ගේම් එකක් හදන්නේ, මොනවද ඕනි technologies, කොහොමද ඒකේ අපි starting point එක මොකද්ද, අපි කොහොමද ඊට පස්සේ එතන ඉඳන් continue කරගෙන යන්නේ. අපි මේ webinar series එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. අද අපි කතා කරේ ඉතිහාසය, what are the technologies that we used in game development, and next webinar we are going to look at what are the tools that we can use, game development tools and technologies. Then after that we can start with game development tool and we look at what are the components in that tool. Then we start to do some games, small game, and also you can download the software and you can practice. So අපි ඊළඟ webinar වලින් බලාපොරොත්තු වෙන්නේ අපි ගේම් ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන් ටෙක්නොලොජිස් මොනවද කතා කරන එක සහ ඊට පස්සේ ටෙක්නොලොජි එකේ තියෙන කම්පොනන්ට්ස් මොනවද. ඒකට ඔයගොල්ලන්ටත් ඒ software එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට ඒකෙන් පොඩි ගේම් එකක් ඩෙවලොප් කරගන්න. ඒ විදිහට තමයි යන්නේ. හරි. ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා මම ඒ ටිකට පිළිතුරු දුන්නා. තව එකක් බලමු. There are games in the play PC, so the developer does create games separately both device. ඒක මම ඩෙවලොප්මන්ට් කරනකොට කවර් කරන්නම්. ඒ කියන්නේ දැන් අපි ගේම් එකක් හදලා ඊට පස්සේ එක එක ඩිවයිස් වලට ඩෙවලොප් කරනකොට ඒකේ වෙනම ඩෙවලොප්මන්ට් කිට්ස් තියෙනවා. ඒ ඩෙවලොප්මන්ට් කිට් එක භාවිතා කරලා තමයි මේ ගේම් එක ඩිප්ලොයි කරන්න පුළුවන්. එතකොට Unity වගේ ටූල් එකකත් මේ ටූල් සපෝටින් එක දැන් දෙනවා Unreal වගේ ඩිවයිස් වල. ඒ කියන්නේ දැන් Xbox එකට ඔයා ගේම් එකක් හදන්න ඕන නම් ඒ Xbox එකේ ඩෙවලොපර් කිට් එක අවශ්‍ය වෙනවා. ඒ ඩෙවලොපර් කිට් එකෙන් තමයි අපිට Xbox එකට ඩිප්ලොයි කරන්න පුළුවන් වෙන්නේ. ඒ ඩෙවලොපර් කිට් එක සාමාන්‍ය Xbox වගේ කම්පැනියක් Microsoft Xbox වගේ මේ ඩිපාර්ට්මන්ට් එක අපිට හැමෝටම දෙන්නේ නැහැ. ඒක දෙන්නේ සිලෙක්ටඩ් කට්ටියකට විතරයි. අන්න එතන රෙස්ට්‍රික්ෂන් එකක් තියෙනවා. නමුත් මොබයිල් වගේ කරනකොට හැමෝටම ගන්න පුළුවන්. Steam වගේ හැමෝටම ගන්න පුළුවන්. නමුත් Xbox PlayStation එහෙම හැම ඉන්ඩිවිජුවල් ඩෙවලොපර්ටම මේ කිට් එක දීගෙන යන්නේ නැහැ. සල්ලි දුන්නත් ඒ කිට් එක දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝට එන ගේම්ස් ටික ලිමිට් කරනවා. ඒගොල්ලන්ට ඕනේ හැම වෙලාවෙම high quality games දෙන්න. ඒගොල්ලන්ට අර හැමෝටම ගේම්ස් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ඒ ටූල් ඩෙවලොප්මන්ට් කිට් එකක් තියෙනවා Xbox එකට ඩිප්ලොයි කරන්න පුළුවන්. නමුත් ඒක දෙන්නේ අර established game company එකට විතරයි. ගේම් කම්පැනියක් විදිහට ඉඳලා හිතන්න අවුරුදු 10ක් විතර ගේම් හැදුවා කියලා අන්න එතකොට ඔයාට ඒ කිට් එක රික්වෙස්ට් කරන්න පුළුවන් හැකියාවක් එනවා.
which software, how to download softwares ටික මම අපි ඊළඟ session එකේ කතා කරනවා Unity Unreal වගේ තියෙන මම in depth ඒ ටික කතා කරන්න ඊළඟ session එකේ ඒ links ටිකත් මම එතකොට share කරන්න මේක අපි අද session එකේ බලාපොරොත්තු වෙන introduction එක විතරයි ඉතිහාසයේ history එක ඊළඟ session එකේ තමයි අපි development tools ටික කතා කරන්නේ Unity Unreal තමයි දැනට තියෙන establishment softwares දෙක starting එක්කෙනෙකුට එහෙම නැතු අපිට ඕන C++ වලින් ඩෙවලොප් කරන්නත් පුළුවන්. නමුත් ඒක ගොඩක්ම complicated. දැනට අපිට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන Unity සහ Unreal කියන software දෙක. ඒ දෙක ඔයගොල්ලන්ට ඒ නම් දෙක ගහලා download කියලා ගියාම Google එකේ දැන් උනා download කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඒ ටික විස්තර ඊළඟ webinar එකෙන් ගොඩක් in details කතා කරනවා. Okay. Thank you for listening in. If you have any more question also, we can like continue from the next session. Today's session is only about the history, right? About the what are the tools that is developed and what kind of the path we took from like past 1960 onward. In the next session, we are going to look at the development technologies, right? Okay. Back to you, Chadika. Okay. We, on behalf of ICT Industry Skills Council, we sincerely appreciate your time spent on conducting this session on behalf of the TVEC sector. Like mentioned by the resource person, we are having our second session on 13th of November. That means day after tomorrow. අනිද්දාට අපි පවත්වනවා අපේ දෙවනි වැඩසටහන ඒකේ link එක registration link එක අපි pass කරන්නම් teachers ලටයි students ලටයි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ වැඩසටහන හා සම්බන්ධ වෙච්ච සියලුම ගුරු භවතුන්ට සහ දරුවන්ට අපි නැවත ඊට අමතරව චමරි නරසිංහ අපේ council එකේ administrative officer එයා තමයි මේ session එක ගොඩක් coordinate කරේ teachers ලත් එක්කයි students ලත් එක්කයි thank you very much චමරි මේ session එක record කරා recording එක ඔයගලන්ට ඔයගලන්ගේ email එකට ලැබෙන්න සලස්වන්නම් සහ පුළුවන් නම් අපේ අපිට පුළුවන් upload කරන්න එක අපේ YouTube channel එකට ඔයගලන්ට ඇවිල්ලා ඒක බලන්න පුළුවන් feedback questionnaire එකට link එකක් share කරලා තියෙනවා පුළුවන් නම් පොඩි feedback එකක් දෙන්න මේ session එක ගැන නැවත අපි හමු වෙමු 13 වෙනිදා ඒ කියන්නේ අනිද්දා දවල් 11ට. Thank you very much everyone.